ඔන්න ස්කන්ධයේ මිනුම් කිරීම කියන කාරණාව ඉවරයි. දොරපුතේ ස්කන්ධ මිතිය හරිනම් ඔය චලනීක්ෂය ඉන්න ඕනේ වර්ණීය උපකරණයක් විදිහට නිසා වර්ණීය කැලිපරය කියන්නේ දිගමැනීමේ උපකරණ යටතේ වර්ණීය උපකරණයක් තමයි ඉස්සරහා මීටර රූල ගන්නලා තියෙනවා. ඊට පස්සේ වර්ණීය කැලිපරය ගන්නලා තියෙනවා. වර්ණීය උපකරණයක් යටතේ තමයි එන්න ඕනේ චලනීක්ෂය. ඒක වර්ණීය කැලිපරේ ටියුට් එකේ නැති නිසා තමයි ස්කන්ධ මිතියක් වෙලා තියෙන්නේ. නැත්නම් වැරදියට තේරුම් ගන්න එපා. චලනීක්ෂය කියන්නේ ස්කන්ධයේ මුලින් උපකරණයක් නෙමෙයි. චලනීක්ෂය කියන්නේ දිගමැනීමේ වර්ණීය උපකරණයක්. එහෙනම් අපි ඒ කොටස සාකච්ඡා කරගෙන යන චලනීක්ෂය කියන මාතෘකාව යටතේ තියෙන ඒක ස්කන්ධ මිතිය ටියුට් එකේ දාලා තියෙන්නේ අර වර්ණීය කැලිපරේ ටියුට් එකේ දාන්න බැරි වෙච්ච නිසා. ඒකට හරනම් ඉන්න ඕනේ දිගමැනීමේ උපකරණනේ මීටර රූල වර්ණීය කැලිපරය චලනීක්ෂය. ඒකට වර්ණීය කැලිපරය සහ චලනීක්ෂය කියන දෙකම වර්ණීය උපකරණ. ඊට පස්සේ මයික්‍රෝමීටර් ස්කෘප්පාමානය සහ ගෝලමානය. මයික්‍රෝමීටර් ස්කෘප්පාමානය සහ ගෝලමානය කියන කොටස් දෙක. right. අපි චලනීක්ෂය කියන එක විස්තර කරමු. දැන් ආධාරක වේදිකාවට සාපේක්ෂව ආධාරක වේදිකාවට සාපේක්ෂව තිරස් අක්ෂය ඔස්සේ හා ආධාරක වේදිකාවට සාපේක්ෂව තිරස් අක්ෂය ඔස්සේ සහ තිරස් අක්ෂය ඔස්සේ සහ සිරස් අක්ෂය ඔස්සේ චලනය කළ හැකි අන්වීක්ෂයක් සහිත උපකරණයක් නිසා චල අන්වීක්ෂය ලෙස හඳුන්වනු ලබයි. චල අන්වීක්ෂය ලෙස හඳුන්වයි. අන්වීක්ෂය තිරස්ස චලනය කළ දුර සොයා ගැනීමට ප්‍රධාන පරිමාණයක් සහ වර්ණීය පරිමාණයක් පවතී. එලෙසම සිරස්ස චලනය කළ දුර සොයා ගැනීමට ප්‍රධාන පරිමාණයක් සහ වර්ණීය පරිමාණයක් පවතී. එබැවින් චල අන්වීක්ෂය යනු දිගමැනීමේ වර්ණීය උපකරණයකි. එතකොට මේ චලනීක්ෂය හැදෙන විදිහ මේ රූපරාම පෙළෙන් අපි ඊගාට පෙන්නනවා චලනීක්ෂයක් හදන්න කොටස් එකතු කරන්නේ කොහොමද කියලා. චලනීක්ෂයක් හදන්න කොටස් එකතු වෙලා තියෙන විදිහ. එතකොට මේ චලනීක්ෂයක කොටස් හඳුනා ගැනීම ඉතාමත් වැදගත්. ඔබට පැහැදිලි කරන්න හදනවා මේ චලනීක්ෂයක කොටස් හඳුනා ගන්න ආකාරය.
ඔන්න ඉස්සරහාම තියෙනවා මේ විදිහට අපි මේකට කියන්නේ බේස් එක එහෙම නැත්නම් මූලික පුවරුව. මේ මත තමයි චලන නිශ්චය ගොඩනගන්නේ. නිකන් අපි හිතමු යකඩෙන් හදපු පුවරුවක්. මේ තියෙන්නේ පුවරුවක්. එතකොට ඒක අපි නම් කරලා තියෙනවා. මේ තියෙන්නේ පුවරුව ආධාරක වේදිකාව. මේ මත තමයි මේක සකස් කරන්නේ චලන නිශ්චය සකස් කරන්නේ. ඔන්න මේ චලන නිශ්චයට එකතු කරනවා තව කොටස් දෙකක්. දැන් අර මේ ආධාරක වේදිකාව මත තියෙනවා දිගමැනීමේ පරිමාණයක්. මේ තියෙන්නේ ඒ තිරස් ප්‍රධාන පරිමාණයක දිගමැනීමේ පරිමාණයක්. ඒකට එකතු කරනවා තව වර්ණීය පරිමාණයක්. ඒ තියෙන්නේ තිරස් වර්ණීය පරිමාණය. එතකොට දැන් මීටර රූල වගේ එක තියෙනවා. ඒක මත එහා මීටර රූල වගේ එක තියෙන්නේ වේදිකාවට ස්ථාවරව සවි කරලා ඒ වේදිකාවට ස්ථාවරව සවි කරලා තියෙන මීටර රූල මත එහා මෙහා ගෙනියන්න පුළුවන් විදියට වර්ණීය පරිමාණයක් තියෙනවා. මේකට අපි කියන්නේ තිරස් වර්ණීය පරිමාණය. ඒතර ඉස්සරහා මම ඔයාලට කොටස් තුනක් දැන් හඳුන්වලා දුන්නා. ආධාරක වේදිකාව, ඊටු සියල්ලම ගොඩනගන්නේ මේ ආධාරක වේදිකාව මත. මේ ආධාරක වේදිකාවට ස්ථාවරව සවි කරලා තියෙන තිරස් ප්‍රධාන පරිමාණයක්. අපි මේ පරිමාණ පිළිබඳව විස්තර පසුව කියමු. තිරස් ප්‍රධාන පරිමාණයක් දිගමැනීමේ පරිමාණයක්. සාමාන්‍ය මිලිමීටර් 0.5 වගේ තියෙන්නේ. ඒ ප්‍රධාන පරිමාණය මත එහා මෙහා ගෙනියන්න පුළුවන් වර්ණීය පරිමාණයක් තියෙනවා. හරියට වර්ණීය කැලිපරය වගේ. වර්ණීය කැලිපරය අපිට වර්ණීය කැලිපරය මේ විදිහට නොපෙනෙන්නේ පුතේ. වර්ණීය කැලිපරයේ තියෙන කොටස් ටික වෙනස්නේ. ඒක අපි පාවිච්චි කරන්නේ බාහිර අණු, අභ්‍යන්තර අණු, ගැඹුරමාන පූර්ණ. හැබැයි මම පටන් ගන්නකොටම කිව්වා වර්ණීය මූලධර්මය කියන්නේ ප්‍රධාන පරිමාණයක් මත එහා මෙහා ගෙනියන වර්ණීය පරිමාණයක් තියෙන සැකසුමක් නේ. එතකොට ඊගාවට ඔන්න මේකට අලුතෙන් කොටස් එකතු වෙනවා. දැන් මේකේ කලින් තිබුණු වේදිකාව තියෙනවා, ඒ ආධාරක වේදිකාව තියෙනවා, දිගමැනීමේ පරිමාණය තියෙනවා. අර එහා මෙහා ගෙනියන්න පුළුවන් කොටස මත පුවරුව මත දිගමැනීමේ පරිමාණය තියෙනවා. ඊට අමතරව මේකට තවත් කොටස් දෙකක් එකතු කරනවා. ඒ කොටස් දෙක තමයි මම මේ ලකුණු කරලා තියෙන්නේ අගුළු දමන ඇණය සහ සියුම් සීරුමාරුව. ඒක ඔය අගුළු දමන ඇණය කියන එක හිර කෙරුවොත් අගුළු දමන ඇණය කියන එක හිර කරලා සියුම් සීරුමාරු ස්කෘප්පුව කරකවනකොට ඔය වේදිකාව, ඒ කියන්නේ වර්ණීය පරිමාණය තියෙන පුවරුව, වර්ණීය පරිමාණය තියෙන පුවරුව තියෙනනේ. ඒක කුඩා ප්‍රමාණ වලින් වමටයි දකුණටයි නැත්තම් තිරස්ව එහා මෙහා ගෙනියන්න පුළුවන්. ඒක කරන්න ඕනේ කොහොමද? අගුළු දමන ඇණය හොඳින් හිර කරලා. අගුළු දමන ඇණය හොඳින් හිර කරලා සියුම් සීරුමාරු ස්කෘප්පුව භ්‍රමණය කරනකොට වර්ණීය පරිමාණය තියෙන පුවරුව කුඩා ප්‍රමාණ වලින් එහා මෙහා යනවා. ඒක නිසා තමයි අර සියුම් සීරුමාරු ස්කෘප්පුව කියන්නේ. බැරි වෙලාවත් අගුළු දමන ඇණය හිර කරලා තිබුණේ නැත්තම් සියුම් සීරුමාරු ස්කෘප්පුව කැරකුවා කියලා වර්ණීය පරිමාණය තියෙන පුවරුව ගමන් කරන්නේ නැහැ. එතකොට සියුම් සීරුමාරු ස්කෘප්පුව ගමන් කරන්නේ කුඩා ප්‍රමාණ වලින් සියුම් සීරුමාරු ස්කෘප්පුව කරකවනකොට වර්ණීය පරිමාණය තියෙන පුවරුව ගමන් කරන්නේ කුඩා ප්‍රමාණ වලින් ගමන් කරන්නේ අගුළු දමන ඇණය සිර කරලා තියෙනවා නම් විතරයි. අගුළු දමන ඇණය සිර කරලා නැත්නම් සියුම් සීරුමාරු ස්කෘප්පුව භ්‍රමණය කළද වර්ණීය පරිමාණය සහිත පුවරුව ගමන් කරන්නේ නැහැ. right. දැන් එතකොට මේකට තව කොටසක් එකතු කරනවා අපි. මෙන්න ඒකට කියන්නේ ඔය පෙන්නලා තියෙන්නේ කොටස් දෙකක් අපි අලුතෙන් එකතු කරනවා මේකට. මේ කොටස් දෙක අපි හඳුන්වන්නේ ස්පිරිතු ලෙවලය සහ සංතලන ස්කෘප්පු. සමහර ස්පිරිතු කියන්නේ නැතුව දිය ලෙවලය කියනවා.
ස්පිරිතු ලෙවලයයි සන්තල්න ස්කුරුප්පුයි. එතකොට මේ ලෙවලය පාවිච්චි කරන්නේ ඔය ආධාරක පුවරුව එකම තිරස්තලයකට ආවද කියන එක චෙක් කරගන්න. එකම තිරස්තලයකට ගේන්න තමයි සන්තලන ස්කුරුප්පු පාවිච්චි කරන්නේ. මේ සන්තලන ස්කුරුප්පු ගැන කතා කරනකොට සමහර චලන්නීක්ෂවල සන්තලන ස්කුරුප්පු 4ක් තියෙනවා. තවත් සමහරවල සන්තලන ස්කුරුප්පු 3ක් තියෙනවා. එක ස්ථාවර ඇණයක් තියෙනවා. තවත් ඒවයේ පිටිපස්සේ මැදට වෙන්න එක ස්ථාවර ඇණයක් තියලා සන්තලන ස්කුරුප්පු 2ක් තියෙනවා. ඒතර කොහොම හරි මේ සන්තලන ස්කුරුප්පු සහ ස්පිරිතු ලෙවලේ අපි පාවිච්චි කරන්නේ චලන්නීක්ෂයේ තියෙන වේදිකාව එකම තිරස්තලයකට ඇවිල්ලාද කියන එක චෙක් කරගන්න සන්තලන ස්කුරුප්පු භාවිතා කරලා තමයි එකම තලයකට ගේන්නේ. එකම තලයකට ආවද කියන එක පාවිච්චි කරන්න තමයි ස්පිරිතු ලෙවලේ නැත්නම් දිය ලෙවලේ අපි භාවිතා කරන්නේ. එතකොට මෙන්න මේකට තවත් කොටසක් එකතු කරනවා පුතේ. මේ එකතු කරන කොටස ඔයාලට පැහැදිලිව පේනවා. මේ අපි එකතු කරලා තියෙන්නේ සිරස් බඳක්. මේ සිරස් බඳ හයි කරලා තියෙන්නේ අර තිරස්ස එහා මෙහා ගෙනියන්න පුළුවන් පුවරුව මතට. එතකොට වේදිකාව ස්ථාවරව තියෙනවා. මේ වේදිකාව මත වර්ණීය පරිමාණය සවි කරපු පුවරුව ගෙනියනවා. ඒ පුවරුවටම තමයි සිරස් බඳ හයි කරලා තියෙන්නේ. එතකොට මේ පුවරුව තිරස්ස දකුණට යනකොට වර්ණීය පරිමාණයත් යනවා, සිරස් බඳත් යනවා. පුවරුව වම් පැත්තට ගෙනියනකොට වර්ණීය පරිමාණයත් යනවා, සිරස් බඳත් යනවා. ඒ කියන්නේ වෙන විදිහකින් කියනවා නම් ඔය සිරස් බඳ හයි කරලා තියෙන්නේ තිරස් පුවරුවට. තිරස් පුවරුවටමයි තිරස් පුවරුව මතමයි වර්ණීය පරිමාණය හයි කරලා තියෙන්නේ. ඒ කියන්නේ වර්ණීය පරිමාණය යම් දුරක් ගමන් කරනවද ඒ දුරම තමයි තිරස් බඳ තිරස් හොයන්නේ. වර්ණීය පරිමාණය යම් දුරක් වම් පැත්තට යනවද ඒ දුරම තමයි සිරස් බඳ වම් පැත්තට යන්නේ. එතකොට ඔය සිරස් බඳ හයි කරලා තියෙන්නේ අර ආධාරක වේදිකාව මත එහා මෙහා ගෙනියන්න පුළුවන් පුවරුවට. ඒ පුවරුව මතමයි වර්ණීය පරිමාණය තියෙන්නේ. හැබැයි ආධාරක වේදිකාවට ස්ථාවරව තමයි තිරස් ප්‍රධාන පරිමාණය සවි කරලා තියෙන්නේ. එතකොට ඔන්න කොටස් එකතු වෙන විදිය. ඊගාවට මේට අපි එකතු කරනවා අන්නීක්ෂය. මේ අන්නීක්ෂය සවි කරන්නේ කාටද? මේ අන්නීක්ෂය සවි කරලා තියෙන්නේ සිරස් බඳට. එතකොට ඒ අන්නීක්ෂය සහ අන්නීක්ෂය නාභිගත කිරීමේ ඇණය. අන්නීක්ෂය නාභිගත කිරීමේ ඇණය කියන එකෙන් අදහස් කරන්නේ දැන් කොහොම තියෙනකොට අන්නීක්ෂය තිරස්නේ පුතේ. එතකොට මේ අන්නීක්ෂය ඉස්සරහට පිටිපස්සට ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ අන්නීක්ෂය ඉදිරියට සහ පිටුපස්සට චලනය කරන්න භාවිත කරන ඇණය තමයි නාභිගත කිරීමේ ඇණය කියන්නේ. වෙන විදිහකින් කියනවා නම් දැන් අන්නීක්ෂයේ උපනෙතේ සිට සෙන්ටිමීටර් 5ක් දුරින් වස්තුවක් තියෙනවා කියනවා. මට මේක සෙන්ටිමීටර් 6ක් කරන්න ඕනේ කියනවා. එතකොට මේ නාභිගත කිරීමේ ඇණය ටිකක් කරකෝලා වස්තුවයි උපනෙතයි අතර තියෙන පරතරය වැඩි කරගන්න පුළුවන්. නාභිගත කිරීමේ ඇණය කරකෝලා වස්තුවයි උපනෙතයි අතර තියෙන පරතරය අඩු කරගන්න පුළුවන්. එතකොට මේ නාභිගත කිරීමේ ඇණය කියන්නේ මුළු අන්නීක්ෂයම බඳට සාපේක්ෂව ඉස්සරහට පිටිපස්සට චලනය කරන්න පාවිච්චි කරන එකක්. එතකොට මේ අන්නීක්ෂය අපි පාවිච්චි කරන්නේ මේ තියෙන වස්තු බලන්න. හැබැයි මේකටත් තව කොටස් කීපයක් අපි එකතු කරනවා. එතකොට මේ තියෙන්නේ ඒකටත් පෙර පරිදිම කොටස් දෙකක් එකතු කරනවා. දැන් ඔය අන්නීක්ෂය සවි කරලා තියෙන අන්නීක්ෂය කෙලින්ම බඳට සවි කරන්නේ නැතුව තවත් කොටසකට හයි කරලා තියෙනවා. ඒ කොටස සිරස් බඳ දිගේ ඉහළට සහ පහළට චලනය කරන්න පුළුවන්. ඒක චලනය කරන්න අපි අර තිරස් පුවරුව වේදිකාව මත තියෙන පුවරුව තිරස් එහා මෙහා ගෙනියන්න පාවිච්චි කරන යාන්ත්‍රණයම පාවිච්චි කරනවා. අගුළු දමන ඇණය සත්‍ය වශයෙන්ම ගත්තොත් ඔහොම නෙමෙයි අගුළු දමන ඇණ තියෙන්නේ.
ඔයාට පේන්නේ නැති පැත්ත තියෙනවනේ. ඔය සැකසුමේ ඔබට පේන්නේ නැති අනිත් පැත්තේ තනි ඇණයක් තියෙන්නේ අගුළු දමන ඇණය කියලා. මම ඒක පෙන්නලා තියෙනවා. මේ පැත්තෙන් පෙන්නලා තියෙනවා. මේකට අගුළු දමන ඇණයක්. ඇණ දෙකක් හරි ඇණයක් හරි සමහර ඒවා ඇණ දෙකක් තියෙනවා. සමහර ඒවා එක ඇණයයි තියෙන්නේ. ඊට පස්සේ ඒකට සියුම් සීරුමාරු ස්කෘප්පුව තියෙනවා. මේකෙත් අර වගේමයි අගුළු දමන ඇණය හිර කරලා සියුම් සීරුමාරු ස්කෘප්පුව කරකවනකොට ඔය අන්නීක්ෂය හයි කරලා තියෙන කොටස, ඒ කියන්නේ සිරස් බඳ ඔස්සේ ඉහළට පහළට අන්නීක්ෂය සවි කරලා තියෙන කොටස සිරස් බඳ දිගේ සිරස් බඳ යන්නේ නැහැ. සිරස් බඳ යන්නේ අර තිරස් පුවරුව ගියොත් විතරයි. අන්නීක්ෂය සවි කරලා තියෙන කොටස සිරස් බඳ දිගේ ඉහළට පහළට ගෙනියන්න පුළුවන්. මෙහෙම ගෙනියන්න නම් අගුළු දමන ඇණය හිර කරලා සියුම් සීරුමාරු ස්කෘප්පුව කරකවන්න ඕනේ. යම් හේතුවකින් අගුළු දමන ඇණය බුරුල් කරලා සියුම් සීරුමාරු ස්කෘප්පුව කරකුවා කියලා මේක චලනය වෙන්නේ නැහැ. හැබැයි අගුළු දමන ඇණය බුරුල් කරලා අපිට අතින් තිරස්ස ඉහළට පහළට අන්නීක්ෂය සවි කරලා තියෙන කොටස ගෙනියන්න පුළුවන්. ඒකටමයි තිරස්සත් තිරස් අගුළු දමන ඇණය බුරුල් කරලා අපිට අර වේදිකාව මත පුවරුව එහා මෙහා ගෙනියන්න පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට අතින්. හැබැයි කුඩා ප්‍රමාණ නෙමෙයි. එතකොට අගුළු දමන ඇණ සහ සියුම් සීරුමාරු ස්කෘප්පුව පැහැදිලි. ඒකට මෙන්න මෙහෙම තව කොටසක් එකතු කරනවා. අන්නීක්ෂ දිශානති අගුල. ලොක් එකක් මේක. මේ අන්නීක්ෂ දිශානති අගුල අපි පාවිච්චි කරන සමහර අවස්ථාවල අන්නීක්ෂය තිරස්ස රඳව ගන්න ඕනේ. එතකොට අන්නීක්ෂය තිරස්ස තියලා දිශානති අගුල හිර කරපුවාම අන්නීක්ෂය කැරකෙන්නේ නැහැ. ඊට පස්සේ දිශානති අගුල බුරුල් කරලා අන්නීක්ෂය පහළ දෙසට අවනත පහළ දෙසට යොමු කරලා ආය දිශානති අගුල හිර කරනවා. මේ දිශානති අගුල හිර කරපුවාම ආය අන්නීක්ෂය හෙට මෙහෙට කැරකෙන්නේ නැහැ. හැබැයි මේකෙන් කියවෙන්නේ අන්නීක්ෂය සවි කරලා තියෙන කොටස සිරස් බඳ දිගේ එහා මෙහා ගෙනියන්න බෑ කියලා නෙමෙයි කියන්නේ. අන්නීක්ෂය සවි කරලා තියෙන කොටසට සාපේක්ෂව කරකවන්න තමයි ඔය දිශානති අගුල පාවිච්චි කරන්නේ. දිශානති අගුල බුරුල් කරලා අපිට අන්නීක්ෂය කරකවන්න පුළුවන්. එතකොට සමහර අවස්ථාවල අපි අන්නීක්ෂය කරකවලා තිරස් කරනවා. සමහර අවස්ථාවල අන්නීක්ෂය කරකවලා සිරස් කරනවා. right. ඊගාවට මේකටත් පරිමාණ දෙකක් අපි හදා ගන්නවා. මේ පරිමාණ දෙක සිරස් ප්‍රධාන පරිමාණය සහ සිරස් වර්ණීය පරිමාණය. එතකොට ඔබට පැහැදිලි මේ අන්නීක්ෂය කියන එක අන්නීක්ෂය සවි කරලා තියෙන කොටස තමයි ඉහළ පහළ යන්නේ. එහෙනම් මේ සිරස් වර්ණීය පරිමාණය තියෙන්නේ අර ඉහළ පහළ යන අන්නීක්ෂය සවි කරලා තියෙන කොටස මත. සිරස් ප්‍රධාන පරිමාණය තියෙන්නේ අර සිරස් බඳට සවි කරලා. එතකොට අන්නීක්ෂය කුඩා ප්‍රමාණයකින් ඉහළට ගියොත් සිරස් වර්ණීය පරිමාණයක් සිරස් ප්‍රධාන පරිමාණයක් පාවිච්චි කරලා පාඨාංක ලබා ගැනීමෙන් ඉහළ ගිය දුර හොයාගන්න පුළුවන්. ඒ වගේම පහළට ගියා නම් පහළ ගිය දුර හොයාගන්න පුළුවන්. ඔය විදිහටම ඔය අන්නීක්ෂය සවි කරලා තියෙන බඳ සවි කරලා තියෙන තිරස් පුවරුව තිරස්ස ගමන් කළොත් තිරස්ස ගමන් කළ දුර තිරස් ප්‍රධාන පරිමාණය සහ වර්ණීය පරිමාණය කියන දෙකම පාවිච්චි කරලා අපිට හොයාගන්න පුළුවන්. ඔන්න මේ කොටස් හඳුනා ගැනීම මේකට අවශ්‍ය කරන සියලුම කොටස් ටික අපි දැන් හඳුනාගත්තා. එහෙනම් ඒවා එකින් එක ලියන්න පටන් ගමු. right. ඔය රූප සටහනේ තියෙනවා A කියලා නම් කරලා කෙනෙක්. A කියන කෙනාට අපි කියන්නේ වේදිකාව, සමහරු කියනවා ආධාරක වේදිකාව. ඔබගේ රූප සටහනේ තියෙනවා A කියලා කෙනෙක්. ඒක නම් කරන්නේ වේදිකාව, එහෙම නැත්නම් ආධාරක වේදිකාව. ඔන්න A හරි. B අපි නම් කරලා තියෙන රූප සටහන බලන්න. ස්පිරිතු ලෙවලය, සමහරු දිය ලෙවලය කියනවා. ඒතකොට ස්පිරිතු ලෙවලය, ඇලයිරක්, දිය ලෙවලය. අරකෙත් A ගැන කතා කරනකොට වේදිකාව, ඇලයිරක්, ආධාරක වේදිකාව. දැන් කතා කරමු C ගැන. C කියන්නේ ලෙවල් ස්කෘප්පු. සමහරු කියනවා ලෙවල් ස්කෘප්පු කියලා, සමහරු කියනවා මට්ටම් ස්කෘප්පු. ලෙවල් ස්කෘප්පු, මට්ටම් ස්කෘප්පු. right.
ඊගොඩ අපි කතා කරන්න හදන්නේ D ගැන. Dට කෙලින්ම කියන්නේ අනිශ්චය. D කියන්නේ අනිශ්චය. ඔගේ රූප සටහනේ හොඳට බලන්න. D අපි අනිශ්චය කියලා තියෙන්නේ. E හරි නම ලියන්න අනිශ්චය නාභිගත කරන ස්කෘප්ටුව. උදේ අනිශ්චය නාභිගත කරනවා කියන එකෙන් අදහස් කරන්නේ ඔය ස්කෘප්ටුව කරකවපුවාම අනිශ්චයේ ඉඳලා වස්තුවට තියෙන දුර අඩු කරන්නත් පුළුවන්, වැඩි කරන්නත් පුළුවන්. right. ඊගොඩ කතා කරන්නේ F ගැන. F අපි හඳුන්වන්නේ අනිශ්චය දිශානති අගුල. අනිශ්චය දිශානති අගුල. ඒතර අනිශ්චය කරකවන්න පුළුවන් වෙන්නේ දිශානති අගුල බුරුල් කෙරුවොත්. අනිශ්චය දිශානති අගුල. දැන් G කියන කොටස G නම් කරලා තියෙන්නේ තිරස් ප්‍රධාන පරිමාණය. තිරස් ප්‍රධාන පරිමාණය. H කියන කතා කරනකොට කියනවා තිරස් වර්ණීය පරිමාණය. තිරස් වර්ණීය පරිමාණය. I කියන කොටස ඕකේ හරනම් ඕකේ I අපි හඳුන්වන්නේ තිරස් අගුළු දමන ඇණය. තිරස් අගුළු දමන ඇණය. සමහරව අගුළු දමන ඇණය කියලා කියනවා. තිරස් අගුළු දමන ඇණය කියලා කියනවා. ඒතර K කියන එක පෙන්නලා තියෙනවා. K කියන්නේ සිරස් ප්‍රධාන පරිමාණය. K සිරස් ප්‍රධාන පරිමාණය. L කියන එක අපි කියනවා සිරස් වර්ණීය පරිමාණය. L සිරස් වර්ණීය පරිමාණය. M ගැන කතා කරනකොට M කියන්නේ සිරස් අගුළු දමන ඇණය. ඔක ඇත්තටම ওই පැත්තේ නෙමෙයි තියෙන්නේ අනිත් පැත්තේ තනි ඇණයක් විදියට තියෙන්නේ. කමක් නැහැ ඔක ලියන්න සිරස් අගුළු දමන ඇණ. ඊට පස්සේ N කියන එක හඳුන්වන්නේ සිරස් සියුම් සීරුමාරු ස්කෘප්ටුව. N සිරස් සියුම් සීරුමාරු ස්කෘප්ටුව. සිරස් සියුම් සීරුමාරු ස්කෘප්ටුව. මම හිතනවා ඔබ චලන්නේක්ෂයක තියෙන කොටස් හරියට හඳුනා ගත්තා. චලන්නේක්ෂයදී කොටස් හරියට හඳුනාගත්තා කියලා හිතනවා. right. දැන් එහෙනම් කොටස් හඳුනා ගැනීම කරන්න ඕනේ. විතර කියන්න. අනිශ්චය තිරස්ස හා සිරස්ස චලනය කිරීමට. අනිශ්චය තිරස්ස හා සිරස්ස චලනය කිරීමට අවශ්‍ය කොටස් සහ අනිකුත් උපාංගද සහිතව චල අනිශ්චය ගොඩනගා ඇත. චල අනිශ්චයක අත්‍යවශ්‍ය කොටස්. පහත දක්වා චලන්නේක්ෂයක අත්‍යවශ්‍ය කොටස් පහත දක්වා ඇත. චලන්නේක්ෂයක අත්‍යවශ්‍ය කොටස් පහත දක්වා ඇත. ඒතර හැදෙන විදිය අපි බලනවා. ඔන්න කොටස් ටිකක් එකින් එක කියලා තියෙනවා. ඊළඟට කතා කරන්නේ අනිශ්චය සහ එහි චලිතය පිළිබඳව විස්තර කරන්න ඕනේ. අනිශ්චය කොහොමද අපි එකෙන් බලන්නේ? ඒක චලනය කරන්නේ කොහොමද කියන කාරණා ටික විස්තර කරන්න ඕනේ. අනිශ්චය සහ චලිතය කියන මාතෘකාවත් දෙන්න. අනිශ්චය තුල එහි උපනත බටයට සවි කර ඇති අනිශ්චය තුල එහි උපනත බටයට සවි කර ඇති තිරස් හා සිරස් කම්බි දෙකක් පවතී. තිරස් හා සිරස් කම්බි දෙකක් පවතී. මේවා හරස් කම්බි ලෙස හඳුන්වයි.
හරස්කම්බි ලෙස හඳුන්වයි. උපනත තුලින් බැලූ විට හරස්කම්බි පැහැදිලිව පෙනෙන ලෙසට අන්වීක්ෂය නිපදවා ඇත. අන්වීක්ෂයේ දිශානති අගුල බුරුල් කළ විට අන්වීක්ෂයේ සවිකර ඇති බඳට සාපේක්ෂව අන්වීක්ෂයේ සිරස්තලයක භ්‍රමණය කළ හැක. නිරීක්ෂණය කළ යුතු වස්තුව දෙසට අවනත යොමු කොට අගුල සිර කළ යුතුය. තුරුන් අපි නිරීක්ෂණය කරන්න මනින්න යන වස්තුව දෙසට අවනත හිඳින විදිහට කරකෝලා එක හදාගන්නවා. අලුත් ඡේදයෙන් කියන්න. උපනත තුලින් හරස්කම්බි දෙස බැලූ විට හරස්කම්බි පැහැදිලිව පෙනෙන මුත් වස්තුව පැහැදිලිව නොපෙනේ. නාභිගත කිරීමේ ඇණය භ්‍රමණය කරමින් අන්වීක්ෂය වස්තුව දෙසට හෝ ඉවතට චලනය කර වස්තුවේ පැහැදිලි තියුණු ප්‍රතිබිම්බයක් හරස්කම්බි මත පෙනෙන තෙක් අන්වීක්ෂය චලනය කළ යුතුය. මෙම ක්‍රියාවලිය අන්වීක්ෂය නාභිගත කිරීම ලෙස හඳුන්වයි. ඒක යෙදුමක්. එහෙම පේන විදිහට හදපුවාම කියන්නේ අන්වීක්ෂය නාභිගත කරා කියලා. මෙම ක්‍රියාවලිය අන්වීක්ෂය නාභිගත කිරීම ලෙස හඳුන්වයි. මෙලෙස පෙනෙන සෑම විටම අන්වීක්ෂයේ සිට ඒ වස්තුවට ඇති දුර එකම අගයකි. අලුත් ඡේදය.
තිරස් අගුළු දමන ඇණය බුරුල් කර තිරස් අගුළු දමන ඇණය බුරුල් කර ඇති විට තිරස් අගුළු දමන ඇණය බුරුල් කර ඇති විට අන්වීක්ෂය සම්බන්ධ පුවරුව වේදිකාව මත තිරස්ස නිදහසේ චලනය කළ හැක. වේදිකාව තිරස්ස නිදහසේ චලනය කළ හැක. අගුළු දමන ඇණය සිර කර තිරස් සියුම් සීරුමාර ස්කුරුප්පුව භ්‍රමණය කරන විට එම පුවරුව කුඩා ප්‍රමාණවලින් චලනය වේ. අගුළු දමන ඇණය බුරුල්ව සීරුමාරු ඇණය භ්‍රමණය කළද පුවරුව චලනය නොවේ. ඉහත ආකාර යාන්ත්‍රණය සිරස් චලිතයටද පවතී. මෙම චලනයන් සිදුකොට හරස්කම්බි වල ඡේදන ලක්ෂයේ වස්තුවේ සලකන ලබන ලක්ෂ්‍ය මතට ගැනීමෙන් පසු පරිමාණ පාඨාංක ලබාගත යුතුය. අපිට ඊගාවට සාකච්ඡා කරන්න තියෙන්නේ මේක කුඩාම මිනිම ගැන. දැන් මේක වර්ණීය පරිමාණයක්. මේ වර්ණීය උපකරණයක්. එහෙනම් කුඩා මිනිම අර සුපුරුදු ආකාරයටමයි ලියන්නේ. කේශික නලයක අභ්‍යන්තර විස්කම්භය වැනි මිනුම් ලබාගත යුතු නිසා චලන්නීක්ෂයක කුඩාම මිනුම වර්නියර් කැලිපරයක කුඩාම මිනුමට වඩා කුඩා අගයක් වන ලෙසට නිර්මාණය කර ඇත. තිරස් හා සිරස් චලනයන් දෙකටම එකම කුඩාම මිනුම පවතින ලෙසට මේ නිපදවා ඇත. අනුච්ඡේදයක ලියන්න.
සම්මත චලන්නීක්ෂයක වෙනස් වෙලා තියෙන්න පුළුවන් අපි කතා කරන ස්ටෑන්ඩඩ් ගැන. සම්මත චලන්නීක්ෂයක ප්‍රධාන පරිමාණය සම්මත චලන්නීක්ෂයක ප්‍රධාන පරිමාණය 0.5 මිලිමීටර් වන සම්මත චලන්නීක්ෂයක ප්‍රධාන පරිමාණය 0.5 මිලිමීටර් කොටස් වලින් ක්‍රමාංකනය කර ඇති අතර කොටස් වලින් ක්‍රමාංකනය කර ඇති අතර ක්‍රමාංකනය කර ඇති අතර වර්නියරේ කොටස් 50කින් සමන්විත වේ. වර්නියරේ කොටස් 50කින් සමන්විත වේ. වර්නියරේ කොටස් 50කින් සමන්විත වේ. මෙම වර්නියර් කොටස් 50 වර්නියර් කොටස් 50 ප්‍රධාන පරිමාණයේ මිලිමීටර් භාගයේ කොටස් 49ක් හා සමානුපාත වේ. මිලිමීටර් භාගයේ කොටස් 49ක් හා සමානුපාත වේ. එතකොට ඒකේ රූප සටහන පෙන්නලා තියෙනවා වර්නියරේ කොටස් 50යි. මේ වර්නියර් කොටස් 50 ප්‍රධාන පරිමාණයේ මිලිමීටර් භාගයේ කොටස් 49ක් මිලිමීටර වලින් ගත්තොත් 24.5 දිගයි. එනම් වර්නියර් බෙදුමක දිග සමානයි. අපිට පෙන්නලා තියෙනවා බෙදුම් සියල්ලේම දිග පුතේ 24.5යි මිලිමීටර. බෙදුම් තියෙනවා 50. මේක බෙදපුවාම අපට එනවා 0.4යි 9යි මිලිමීටර. එනම් කුඩාම බිඳුව සමානයි 0.5යි මිලිමීටර වෙන 0.4යි 9යි මිලිමීටර 0.01යි මිලිමීටර. සාමාන්‍ය චලන්නීක්ෂයේ කුඩා බිඳුව 0.1 සම්මත වර්නියර් කැලිපරයේ කුඩා බිඳුව මිලිමීටර් 0.1ක් වුණාට සම්මත චලන්නීක්ෂයේ කුඩා බිඳුව 0.01යි. මොකද චලන්නීක්ෂය මනින්නේ ඉතා කුඩා දිගවලම ඉන්න. ඒ නිසා මේ වර්නියර් යාන්ත්‍රණය පාවිච්චි කරන්නේ වර්නියර් කොටස් 50කුත් ඒ කොටස් 50 ප්‍රධාන පරිමාණයේ මිලිමීටර් භාගයේ ඒවා 49ක් එහෙම නැත්නම් මිලිමීටර වලින් 24.5ක දිගක් වන ලෙසට. ඒක නිසා කුඩා බිඳුව 0.01යි. පහලින් යන්න සම්මත අගය වලට වෙනස් සම්මත අගය වලට වෙනස් අගයන් සහිතව උපකරණද පවතී. සම්මත අගය වලට වෙනස් අගයන් සහිත උපකරණද පවතී. දී ඇති දත්ත මගින් එහිදී දී ඇති දත්ත මගින් කුඩාම මිල්ම සොයාගත යුතුය. විශේෂයෙන් සඳහන් කර නොමැති නම් සම්මත අගයන් සහිත බව සැලකිය යුතුය. දැන් අපි හදන්නේ 24 වෙනි ප්‍රශ්නය. ඔන්න ප්‍රශ්නය සාකච්ඡා කරනවා. ඒකේ තියෙන්නේ චලන්නීක්ෂයක තිරස් ප්‍රධාන පරිමාණය
මිලිමීටරේ කොටස් වලින් ක්‍රමාංකනය කරද්දී right මේක මිලිමීටරෙන් මිලිමීටරයට තියෙන්නේ. ඒ වර්නියරේ කොටස් 20කින් සමන්විත වන අතර මේ වර්නියර් කොටස් 20 ප්‍රධාන පරිමාණයේ මිලිමීටරේ කොටස් 19ක් හා සම්පාත වේ. චලනශීල තිරස් පරිමාණයේ කුඩා මික්‍රොස් වල අපේ ඇල්ෆා කියලා කියමුකෝ. මේ ප්‍රශ්නාංක 24. එහෙනම් ඇල්ෆා සමානයි මම වක්‍රාකාරව 19 20 බෙදුවොත් 0.95 කියලා ගන්නවානේ. එහෙනම් 1 මිලිමීටර වෙන 19 මිලිමීටර බෙදීම 20. මේ බොරුව කරන්නේ. 1 මිලිමීටර වෙන 19 20 බෙදුවොත් 0.95 මිලිමීටර නේ. හරිනේ? එතකොට 9යි 18යි 10ට 5. එකෙන් 0.95 අඩු කරපුවාම 0.05. මේක තමයි මේ චලනීශයේ කුඩා මම කිව්වා සමතය නෙමෙයි නම් වෙනසක් තියනවා නම් ඒගොල්ලෝ කියන්න ඕනේ කිව්වම අපි හදන්නේ කියලා ගන්නවා. දැන් යන්නේ 25 වෙනි ප්‍රශ්නය. 25 අහන්නේ එක්තරා චලනීශයක සිරස් ප්‍රධාන පරිමාණය මිලිමීටරයේ භාගයේ කොටස් වලින් ක්‍රමාංකනය කරලා තියෙනවා. වර්නියර් බෙදුමක දිග. ප්‍රශ්නාංක 25 වර්නියර් බෙදුමක දිග සමානයි බෙදුම් සියල්ලේම දිග බෙදුම් සියල්ලේම දිග බෙදුම් සියල්ලේම දිග කීයද බෙදුම් සියල්ලේම දිග මිලිමීටර භාගයේ කොටස් 49ක් කියන්නේ 24.5යි බෙදීම 50යි නේ. ඒතකොට දශම 4.9යි මිලිමීටර. වර්නියර් බෙදුමක දිග දශම 4.9 මිලිමීටර. චලනශීල සිරස් පරිමාණයේ කුඩා මිලිමීටර ඇල්ෆා සමානයි 0.5 මිලිමීටර ඍණ 0.49 මිලිමීටර. මේක සුළු කරලා 0.01 මිලිමීටර. ඊගොල්ලෝ මාතෘකාවක් තියනකොටේ පාඨාංග ලබා ගන්න හැටි විස්තර කරලා. මේක හරිය ලේසි. චලනශීල කියන්නේ වර්නියර් උපකරණයක් නම් ප්‍රධාන පරිමාණයෙන් පාඨාංකය ගන්න ඕනේ ඇල්ෆා පාඨාංකය ගන්න ඕනේ. චලනශීල දිගමැනීමේ වර්නියර් උපකරණයක් නිසා චලනශීල දිගමැනීමේ වර්නියර් උපකරණයක් නිසා ප්‍රධාන පරිමාණය හා චලනශීල දිගමැනීමේ වර්නියර් උපකරණයක් නිසා ප්‍රධාන පරිමාණය හා වර්නියර් පරිමාණය යන දෙකෙන්ම ප්‍රධාන පරිමාණය හා වර්නියර් පරිමාණය යන දෙකෙන්ම කියවා ගත යුතුය. ප්‍රධාන පරිමාණය හා වර්නියර් පරිමාණය යන දෙකෙන්ම කියවා ගත යුතුය. තිරස් පරිමාණයෙන් පාඨාංක ලබා ගත්තද තිරස් පරිමාණයෙන් පාඨාංක ලබා ගත්තද සිරස් පරිමාණයෙන් පාඨාංක ලබා ගත්තද සිරස් පරිමාණයෙන් පාඨාංක ලබා ගත්තද සිරස් පරිමාණයෙන් පාඨාංක ලබා ගත්තද පහද සම්බන්ධය තෘප්ත වන ලෙස පහද සම්බන්ධය තෘප්ත වන ලෙස ඒ ලබා ගත යුතුයි. මොකද්ද සම්බන්ධය? රීඩින් එක සමානයි x ධන ඇල්ෆා. r සමානයි x ධන ඇල්ෆා. මම මේ රීඩින් කියලා අරගෙන තියන්නේ r කියලා දැන් කාණ්ඩනිකවද රීඩින් එක සමානයි x ධන ඇල්ෆා. දැන් පද විස්තර කරන්නේ නැහැ පුතේ. වර්නියර් කැල්කුලේ උගන්වලා තියෙන නිසා. ඊට පහලින් තියෙන රූල් ටිකේ ලියන්න. තිරස් පරිමාණය වමේ සිට දකුණට. තිරස් පරිමාණය වමේ සිට දකුණට. සිරස් පරිමාණය පහළ සිට ඉහළට. ක්‍රමාංකනය කර ඇත. ඒක තේරුම් ගන්න බෑ. තිරස් පරිමාණය වමේ සිට දකුණට. සිරස් පරිමාණය පහළ සිට ඉහළට ක්‍රමාංකනය කර ඇත. පරිමාණ සලකුණු එකිනෙකට ආසන්න නිසා පරිමාණ සලකුණු එකිනෙකට ආසන්න නිසා විශාලක කාචයක් භාවිත කරයි. විශාලක කාචයක් භාවිත කරයි. බොහෝ විට
විශාල කරන ලද රූපය බොහෝ විට විශාල කරන ලද රූපය පසකින් දක්වයි. උදේ එහෙම කරන්න ප්‍රධානම හේතුව තමයි මේ වර්නියර් කැලිපරයක නම් වර්නියරේ කොටස් 10ක තිබුණේ. දැන් මේ චලනනික්ෂයේ වර්නියරේ කොටස් 50ක් තියෙනවා. ප්‍රධාන පරිමාණය මිලිමීටර භාගයෙන් භාගයට තියෙනවා. ඒකට හරි අමාරුයි සමපාතය. x නම් ගන්න ලේසි. x වල ප්‍රශ්නයක් නැහැ. හැබැයි සමපාතය ලබා ගන්න සම්පාත කොටස් ගන්න ලබා ගැනීම කියන එක ටිකක් සංකීර්ණයි. ඒක නිසා විශාලක කාචයක් පාවිච්චි කරනවා. සමහර චලනනික්ෂවල විශාලක කාචයක් චලනනික්ෂෙම තියෙනවා. ඒතර සමහරව ඒ කාචයක් නම් කරලා තියෙනවා. ඒ කාචය සමහර ඒවායේ ලෙවල් එක නැහැ. සමහර ඒවායේ ලෙවල් එක තියෙනවා. සමහර ඒවායේ කාචය තියෙනවා, සමහර ඒවායේ කාචය නැහැ. ඒකට ඔයා හරියට බලන්න ඒ කාචයක්ද ලෙවල් එකක්ද මොකක්ද කියලා. එහෙනම් දැන් මම හදන්නේ ඊගාවට තියෙන ප්‍රශ්නය ප්‍රශ්නාංක 26. ප්‍රශ්නාංක 26. ප්‍රශ්නාංක 26 කතා කරන්නේ පාසල් පරීක්ෂණාගාරයක ඇති එක්තරා චලනනික්ෂයක තිරස් ප්‍රධාන පරිමාණය මිලිමීටර් භාගයේ කොටස් වලින් ක්‍රමාංකනය කර ඇත. වර්නියරේ කොටස් 50කින් සමන්විත වන අතර මෙම වර්නියර් කොටස් 50 ප්‍රධාන පරිමාණයේ මිලිමීටර් කොටස් 49ක් හා මිලිමීටර් භාගයේ කොටස් 49ක් හා සම්පාතයි. යම් අවස්ථාවක තිරස් ප්‍රධාන පරිමාණය හා වර්නියර් පරිමාණයේ පිහිටි ආකාරය පහත දක්වා ඇත. right. චලනනික්ෂයේ මේකේ තිරස් වෙන්න ඕනේ පුතේ. තිරස් නෙමෙයි දෙන්නේ. චලනනික්ෂයේ තිරස් පරිමාණයේ කුඩාම මිනිම සොයන එක තිරස් කියලා දෙන එක තිරස් වෙන්නේ. එහෙනම් රෝම ඉලක්කම් 1 කෙටි ක්‍රමයට ගියත් කමක් නැහැ. හැබැයි මේකේ බොරුවට යනවා 0.5 මිලිමීටර දින 24.5 මිලිමීටර බෙදීම 50. ඒතර ඇල්ෆා සමානයි 0.5 මිලිමීටර දින 0.49 මිලිමීටර. ඒතර ඇල්ෆා සමානයි 0.01 මිලිමීටර. අනිත් ක්‍රමය මොකක්ද? 0.5 බෙදීම 50 ඒත් එන්නේ 0.01. මම කියනවා මේ ක්‍රමයට යන්න ලකුණු කපන්න දෙයක් නැහැ. අර ක්‍රමයට ගියොත් ලකුණක් කපන්න ඉඩ තියෙනවා. ඒක ඒ ගුරුවරුන්ගේ ප්‍රවීණත්වයේ මත. පරිමාණ පාඨාංකය සර්. පරිමාණ පාඨාංකය. දැන් මිලිමීටර වලින් ගමු. පරිමාණ පාඨාංකය r සමානයි x ධන alpha කියලා ලියමු. x ධන alpha දැන් පුරවන්නයි හදන්නේ. x කියන්නේ වර්නියරේ බිඳුව අන්තිමට පහු කරලා තියෙන්නේ කීයද? එතකොට 6 කියන්නේ සෙන්ටිමීටර්නේ 60යි. 61, 62, 63, 64, 65, 66. අය බලමු 60, 61, 62, 63, 64, 65, 60 හරි. 61, 62 හරි. 63 64 65 66 67ට ඇවිල්ලා නැහැ 66.5යි 66.5 මිලිමීටර ධන කුඩාම මිලිම 0.01 මිලිමීටර සමපාද කොටස් ගන්න බලන්න ප්‍රධාන පරිමාණයක් මම සම්පාදජ්‍ය ප්‍රමාණය සලකුණට ගන්න 40 41 42 43 44 45 46 47 නේ 48 එනම් r සමානයි 66.5 ධන 0.48 එතකොට r සමානයි 66.98 මිලිමීටර 66.98 ඊළඟට යන්න හදන්නේ 27 වෙනි ප්‍රශ්නයට. ප්‍රශ්නාංක 27. 27 වෙනි ප්‍රශ්නේ කියමු. පාසල් පරීක්ෂණාගාරයේදී 27 වෙනි ප්‍රශ්නේ කියන්නේ පාසල් පරීක්ෂණාගාරයක ඇති
එක්තරා චලනීශයක සිරස් ප්‍රධාන පරිමාණය මිලිමීටර භාගයේ කොටස් වලින් ක්‍රමාංකනය කර ඇත. වර්නියරේ කොටස් 50කින් සමන්විත වන අතර මේ වර්නියර් කොටස් 50 ප්‍රධාන පරිමාණය මිලිමීටරයේ භාගයේ කොටස් 49ක් හා සම්පාත වේ. යම් අවස්ථාවක සිරස් ප්‍රධාන පරිමාණය හා වර්නියර් පරිමාණයේ පිටි ආකාරය පහත දක්වා ඇත. ඔන්න මේක පෙන්නලා තියෙනවා. දැන් අහනවා වර්නියර් බෙදුමක දිග වර්නියර් බෙදුමක දිග සමානයි මෙම් පළවෙනි කොටස වර්නියර් බෙදුමක දිග 24.5 බෙදීම 50 දශම 4.9 මිලිමීටර. දෙවෙනි කොටස කියනවා චලනීශයේ සිරස් පරිමාණය කුඩා මිලිමීටරයන් ඇල්ෆා සමානයි 0.5 මිලිමීටර වෙන 0.4 මිලිමීටර. එනම් ඇල්ෆා සමානයි 0.01 මිලිමීටර. right. පරිමාණ පාඨාංගයේ සරණ තුන්වෙනි කොටස r සමානයි x ධන ඇල්ෆා. මේන් ස්කේල් එකෙන් කියවන්න වෙන්නේ මට 40.5යි කියලානේ. 4 තියෙනවා 41ට ඇවිල්ලා නැහැ. එතකොට මේක යන්නේ 0.5ටනේ. මට පේන විදිහට 41ට ඇවිල්ලා නැහැ. 40.5යි. 40.5 මිලිමීටර. ධන 0.01 මිලිමීටර. සම්පාද කොටස් ගන්නයි හොයන්නේ. පල්ලෙහා ඉඳලා එකට ගයින්න හදන සම්පාසල්පන දෙකක් ගන්න. ඒතර වර්නියරේ තියෙන ඔය රූපේ හැටියට දකුණු පැත්තෙන් 30යි 31යි 32යි 33යි නේ 33. r සමානයි 40.5 මිලිමීටර ධන 0.33 මිලිමීටර. මේක සුළු කරලා r සමානයි 40.83 මිලිමීටර. ඊගොල්ලෝ මාතෘකාවක් තියෙනවා අනිශ්චය චලනය කළ දුර කියලා. එතකොට අනිශ්චය එක පිටුමකින් ඉඳලා තවත් පිටුමකට ගෙනිච්චාම අවස්ථා දෙකේදී පරිමාණ පාඨාංක වෙනසෙන් අනිශ්චය චලනය කරපු දුර ගන්න පුළුවන්. අනිශ්චය එක්තිරස් පිටුමක සිට අනිශ්චය එක්තිරස් පිටුමක සිට තවත් තිරස් පිහිටුමකට රැගෙන ගිය විට අනිශ්චය එක් තිරස් පිහිටුමක සිට තවත් තිරස් පිහිටුමකට රැගෙන ගිය විට තිරස් පරිමාණ පාඨාංකය වෙනස් වේ. තිරස් පරිමාණ පාඨාංකය වෙනස් වේ. තිරස් පරිමාණ පාඨාංකය වෙනස් වේ. පෙර පිහිටුමේදී තිරස් පරිමාණ පාඨාංකයක් පසු පිහිටුමේදී තිරස් පරිමාණ පාඨාංකයක් ලබාගෙන ඒවායේ වෙනස සෙවීමෙන් අනිශ්චය චලනය කර ඇති තිරස් දුර සෙවිය හැක. අනිශ්චය චලනය කර ඇති තිරස් දුර සෙවිය හැක. විනෝචය දෙක ලියන්න. අනිශ්චය සිරස්ස චලනය කළේ නම් ඉහත ආකාරයටම සිරස් පරිමාණ පාඨාංක වෙනස මගින් අනිශ්චය
සිරස්ව චලනය කර ඇති දුර අනිශ්චය සිරස්ව චලනය කර ඇති දුර සෙවිය හැකියි. සිරස්ව චලනය කර ඇති දුර සෙවිය හැකියි. දැන් හදන්න ඕනේ 28 වෙනි ප්‍රශ්නය බලමු. පාසල් පරීක්ෂණාගාරයේ තුලදී දිග සෙන්ටිමීටර් 10ක් වන රබර් නාලයක අභ්‍යන්තර හා බාහිර විස්කම්භය සෙවීමට අනිශ්චය චලන්නීක්ෂය භාවිත කරයි. සිරස් පරිමාණ මගින් අභ්‍යන්තර හා බාහිර විස්කම්භ මිනුම් කිරීම සඳහා ලබාගත් y1 y2 y3 මේ බලන්න. ඔන්න මෙහෙමනේ තියෙන්නේ. අනිශ්චය හරස්කම්බි මෙතන පේනවායි කියන්නේ මෙන්න මේ පිටුමට අනුරූප පාඩකයක්. ඒක මොකද්ද? y1 මේ පරිමාණයට අනුව මෙතන තමයි y1 කියන්නේ. ඊට පස්සේ මෙහෙම අරගෙන යනවා මෙතන. මේක තමයි ඔය රූපය හැටියට y4 කියන්නේ. මෙතන y4. එනකොට බාහිර විස්කම්භය කියන්නේ y1 y4 වෙනසනේ. y1 y4 වෙනස. y1 සහ y4 වෙනස. ඊළඟට අභ්‍යන්තර විස්කම්භයමයි කොට පටලවන්නේ. මෙන්න හරස්කම්බි මෙතන පේනකොට හරස්කම්බි කොතන පේනකොට y2 මේකට තමයි y2 කියන්නේ. හරස්කම්බි මෙතනට එනකොට y3යි. එතකොට මේ y2 y3 වෙනස තමයි අභ්‍යන්තර විස්කම්භය කියන්නේ. එහෙනම් y1 පිහිටුමේ සිට y4 පිහිටුම දක්වා ලැබෙන ගිය විට අනිශ්චය චලනය කර දුර කියන්නේ බාහිර විස්කම්භය. y2 පිහිටුමේ සිට y3 පිහිටුම දක්වා අනිශ්චය චලනය කර දුර කියන්නේ අභ්‍යන්තර විස්කම්භය. අභ්‍යන්තර විස්කම්භයේ d1 සොයන්න. d1 සමානයි y2 y3 වෙනස. අභ්‍යන්තර විස්කම්භය y2 y3 වෙනස. එතකොට y3 19.63 19.63 ඍණ y2 කියන්නේ 14.64 14.64. දැන් අඩු කරන්නයි තියෙන්නේ අපිට. 3න් 4ක් අඩු කරන්න බෑ. 13න් 4ක් අඩු කරපුවම 9. දැන් මේක 5 බවට පත් වෙනවා. 5න් 6ක් අඩු කරපුවාම 5යි 5න් බෑ 15න් 6ක් අඩු කරපුවාම 9. 3න් බෑ 13න් අඩු කෙරුවා 9යි. 5න් 6ක් අඩු කරන්න බෑ 15න් 6ක් අඩු කෙරුවා. එහෙනම් එකක් මෙතන දැන් 19 නෙමෙයි තියෙන්නේ 15යි. 15න් 14ක් අඩු කරපුවාම 1යි. ඔන්න d එක අභ්‍යන්තර විස්කම්භය 1.99. දෙවෙනි කොටස බාහිර විස්කම්භය d1 නෙමෙයි di කියලා තියෙන්නේ inner diameter කියන එක. outer diameter do. do කියන්නේ y1 y4 වෙනස. y4 20.64යි ඍණ y1 කියන්නේ 13.62. 13.62. එහෙනම් outer diameter එක 4න් 2ක් 2යි 6න් 6ක් බිඳුවයි 20න් 13ක් කියන්නේ 7යි. අඩු කරලා බලන්න 4න් 2ක් 2යි 6න් 6ක් බිඳුවයි 20න් 13ක් කියන්නේ මම දැන් තරමට 20න් 13ක් අඩු කරපුවම 7යි. මේක තමයි outer diameter. පිටතර විස්කම්භය බාහිර විස්කම්භය 7.02යි අභ්‍යන්තර විස්කම්භය 1.99යි. හරි. එහෙනම් ඔන්න දැන් පුතේ ඔය ස්කන්ධ මිතිය කියන ටියුට් එක ඉවරයි. ස්කන්ධ මිතිය කියන ටියුට් එක ඒක හරනම් චලන්නීක්ෂය එන්න ඕනේ කොතනද? චලන්නීක්ෂය එන්න ඕනේ වර්නියර් කැලිපරේට පස්සේ මීටර් රූල වර්නියර් කැලිපරේ චලන්නීක්ෂය ඊට පස්සේ තමයි ස්ක්‍රූ උපකරණ වලට
කරන්නේ මයික්‍රොමීටර් ස්කෘප්වාමානය ගෝලමානය කියන එක. ඒතකොට මේ වෙනකොට ඔබට මයික්‍රොමීටර් ස්කෘප්වාමානය සහ ගෝලමානය කියන නිබන්ධනය ලැබිලා තියෙනවා. උදේ ඒක අපි ඉදිරි සති දෙකක් ඇතුළත ඒ නිබන්ධනය ඉවර කරනවා. එතකොට ඔබ අගෝස්තු මාසයේදී පළවෙනි සතිය තුල ඒ ආයතන වලට ගිහිල්ලා ඊගා නිබන්ධන කට්ටලය, ඒ කියන්නේ දෛශික කියන නිබන්ධන කට්ටලය ලබා ගන්න. අගෝස්තු පළවෙනි සතිය අපි කරන්නේ පළවෙනි සතියේ තුල ඔය කොටස් දෙක ඉවර කරනවා. මයික්‍රොමීටර් ස්කෘප්වාමානය, ගෝලමානය. ඒක ඉවර කරාට පස්සේ අපිට අගෝස්තු දෙවෙනි සතිය ඉතල වෙනකොට පටන් ගන්න වෙන්නේ දෛශික නිබන්ධනය. ඒක නිසා ඔබ අගෝස්තු පළවෙනි සතිය ඇතුළත ආයතනයට ගිහිල්ලා ඒ දෛශික නිබන්ධනය ලබා ගන්න. ඒ නැත්නම් ඔබට පාඩම කරගෙන යන්න බැහැ. ඒතකොට අපි පළවෙනි සතියේ කරන්නේ මේ වෙනකොට ඔබට දීලා තියෙන නිබන්ධනය මොකද්ද? වර්නියර් මයික්‍රොමීටර් ස්කෘප්වාමානය සහ ගෝලමානය කියන කොටස් දෙක තියෙන නිබන්ධනය. ඒක සතියක් විතර ඇතුළත සතියක් දෙකක් ඇතුළත අපි ඉවර කරනවා. ඒතකොට ඊගා සතිය අපිට පටන් ගන්න වෙන්නේ දෛශික නිබන්ධනය. ඒතකොට දෛශික ඔබ අතේ නැත්නම් ඒක අමුතුම කොටසක්. ඒ නිසා ඒ නිබන්ධනය ඔබ ලබා ගන්න අගෝස්තු පළවෙනි සතිය ඇතුළත ආයතනයට ගිහිල්ලා ඒ නිබන්ධනය ලබා ගන්න. ඒ අදාළ දෛශික නිබන්ධනයේ විභාග බහුවර්ග ප්‍රශ්න ඒ සියල්ලම තියෙන එක ලබා ගන්න. ඊළඟට අපි මයික්‍රොවේව් ස්කෘප්වාමානය සහ ගෝලමානය කතා කරලා ඉවරනාට පස්සේ ඔය දීලා තියෙන ව්‍යුහගත රචනා දවසකට එක බැගින් සම්පූර්ණයෙන් ඉවර කරන්න ඕනේ. දවසකට එක බැගින් සම්පූර්ණයෙන් ඉවර කරන්න ඕනේ. ඒවා හොඳට පරිශීලනය කරන්න. එකින් එක දැන් අපි මයික්‍රොවේව් ස්කෘප්වාමානය ඉවර කරනවත් එක්කම යම් කොටසක් ඉවර කරන ප්‍රශ්න වල සෑහෙන කොටසක් ඉවර කරගන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න අගෝස්තු පළවෙනි සතියේ ආයතනයේ ගිහිල්ලා ලබා ගන්න පුතේ දෛශික නිබන්ධනය මේ දීලා තියෙන ස්කන්ධ මිතිය කියන්නේ පස්වෙනි එක. දෛශික නිබන්ධනය කියන්නේ 6 වෙනි නිබන්ධනය ලබා ගන්න. ඒක ඉතාමත් වැදගත් ඉදිරි පාඩම් වලට. ඒතර දෛශික කියන නිබන්ධනය නැතුව අපේ පාඩම් කරගෙන යන්න බෑ. ඒ නිසා දෛශික නිබන්ධනය ලබා ගන්න ඉදිරි පාඩම් වල යාන්ත්‍ර විද්‍යාව ඒ වගේ පාඩම් වලදී දෛශික පිළිබඳව සංකල්පය ඉතාමත් වැදගත් වෙනවා. එහෙනම් අදට ඇති ආයුබෝවන්.